ආයුවදේවා නිරෝගීවා සුවපත් වේවා ඔබ රට මුළු ලෝකයේම. හරි ජූලියයි. හරි ජූලියයි කියලා කියන්නේ මේ මාසෙට ජූලි කියන නම වැටිච්ච නිසා. ඒ කියන්නේ මේ ජූලි මාසේ වෙන තරමක් වෙලා තියෙන්නේ ඇදැද්දි. ඉතිහාසය බැලුවාම එහෙම තියෙනවා ජූලි වැඩවර්ජනය, ඊට පස්සේ ජූලි කලබලය, ජූලියයි කියලා කියන්නේ ඕකයි. හැබැයි ජූලියන් කැලෙන්ඩරේ කියන්නේ මේ අපි වර්තමානයේදී භාවිත කරන කැලෙන්ඩරයට මුල් වෙච්ච ජූලියන් කැලෙන්ඩරය නැත්නම් ජුලියස් සීසර් ඒ කැලෙන්ඩරය හදන්න මුල් වෙච්ච ජුලියස් සීසර් අධිරාජ්‍යය මුල් කරගෙන තමයි මේ ජූලි මාසෙට ඒ නම දෙන්නේ. කොහොමුණත් ජූලි මාසේ හරි ජූලියයි. අපි ඉක්මනින්ම ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තලවලට යමු. මොකද දැන් සිංගප්පූරුවත් පටන් ගත්ත දවසේ උදේ පාන්දරම ලෝකෙ කොච්චරක් මිය ගිහිල්ලා තියෙනවද, ලෝකෙ කොච්චරක් සුව වෙලා තියෙනවද, ලෝකෙ කොච්චරක් ආසාදනය වෙලා තියෙනවද, රටේ කොච්චරද මේ තොරතුරු නොකියන එක වැඩිය හොඳයි ශරීර සෞඛ්‍යයට කියලා සිංගප්පූරුවත් එහෙම වැඩපිළිවෙලක් ආරම්භ කළා. දැන් ඉතින් සිද්ධ වෙනවා කොවිඩ් එක්ක ජීවත් වෙන්න අවුරුද්දක් දෙකක් යද්දි මේක ඉවරයක් වෙයි කියලා හිතාගෙන හිටියා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝක බලවතුන්ම කියන්නේ මේකත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කොවිඩ් වසංගතය මිහිමතින් තුරන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා පුවත් නැවෙනවා. අපි ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්තල මොනවද කියලා මුලින්ම විමසමු. අද ජාතික පොත්පත් සියල්ලෙහිම වගේ ප්‍රධාන සිරස්තලය වන්නේ ජනතාවගේ ප්‍රමුඛතාව මගේ ප්‍රමුඛතාවයි මුදල් ඇමති බැසිල් කියයි. මහින්ද අලුත්ගෙදර වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳව පුවත තමයි ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරන්නේ. රට ගොඩනගන්න සියලු දෙනාගේ සහාය ඕනේ. අප මීට වඩා බැරෑරුම් තත්ත්වයන්ට මුහුණ දෙන්න ජනතා සහායකයෙකු ලෙස වැඩ කරන්න සූදානම්. එහෙම කියද්දී අද පුවත්පත ඕන්න කාටුන් එකකුත් ඇනලා සුපර්මෑන් කාටුන් එක ආර්ථිකය ගොඩගන්න බැසිල් එයි. උත්ප්‍රාසාත්මකව වාර්තා කරන්නේ ආර්ථිකය ගොඩගන්න බැසිල් එයි. නවෝදයා පවනි වාර්තා කරනවා වගකීම් රැසක්. මුදල් අමාත්‍යවරයාට ප්‍රධාන වගකීම් රැසක් රාජ්‍ය ආයතන 27ක් හා අරමුදල් 17ක් පවරා දී ඇති අතර ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නිමිත ආයතන 7ක්ද මුදල් අමාත්‍යාංශයේ යටතට පවරා දී තිබෙන බව අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. ඊට පස්සේ අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා කර සිටින්නේ ඊයේ දවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතු කරපු අදහසක් පත් වුණා, දිවුරුවා, වැඩ බාරගත්තා, වැඩ පටන් ගත්තා, වේගින් වැඩ කරනවා, ගොඩක් වැඩ කරනවා. පියකුමෙන් අසීරු තීරණ ගන්න සිද්ධ වේවි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. අනුර කුමාර බාලසූරියයි වාර්තාව ගෙනෙන්නේ. මුදල් ඇමති දුහුරේ වැඩ බාර ගනිමින් බැසිල් කියයි. අගමැතිට ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයත් ශාම්නුවන් ගණේවත්ත සහ අනුර බාලසූරිය වාර්තා කරන දිවයිනට ආයතන 51ක වගකීම බැසිල්ට කියලා දිවයින පුවත්පත කියනවා. පියකුමෙන් අසීරු තීරණ ගන්න සිද්ධ වෙයි කියලා කිව්වම අර සුනිල් පෙරේරාගේ සින්දුවත් මතක් වෙනවා. තාත්තමට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා කියලා. කොහොමුණත් අද අරුණ පුවත්පතේ කතුවැකිය ඊට පස්සේ පුත ගන්න හිතුවා බැසිල්ලාවේ අවසාන පන්දුවට ලකුණු 6ක් ගහන්න. නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම්දී වැඩ බාරගත්තේ. අරුණ කතුවරයා ලිපිය ආරම්භ කරන්නේ එහෙමයි, කතුවැකිය ආරම්භ කරන්නේ එහෙමයි. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්වීමට හේතු කරුණු බොහෝ තිබුණේ. නමුත් ඒ සියල්ලේ වගකීම බහරගත්තේ බැසිල්ය. වැරැද්ද බහර ගැනීමෙන් නොනැවතුණු ඔහු වසර 5ක් යන්නටත් පෙර යලි බලය ලබා ගන්නටද නායකත්වය දුන්නේය. වසර 2කට ආසන්න කාලයක් රට මුහුණ පා තිබෙන කොවිඩ් වසංගතයේ මේ ආර්ථික පරිහානියට සැලකිය යුතු තරම් වගකිය යුතු. නමුත් කොවිඩ් වසංගතය ආරම්භ වන විටත් රටේ ආර්ථිකය යහපත් තත්වයක නොපැවතුණු බව කවුරුත් දන්නා කරුණකි. අරුණ කතුවරයා කියන්නේ මේ තත්ත්වය තුළ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් හමුවේ ඇති අභියෝගය සුළුපටු නැත. අපිට වැටහෙන අන්දමට නම් දැන් රට තුළ පවතින්නේ යුද්ධය අවසන් වන විට තිබුණාටත් වඩා බරපතල තත්ත්වයකි. මේ අභියෝගය ජය ගන්නට සිටින එකම පුද්ගලයා ලෙස ආණ්ඩුව ඉදිරිපත් කර ඇත්තේ බැසිල්ය. ජනතාවද එක හඬින් එම තෝරා ගැනීම අනුමත කර තිබේ. එහෙත් ඉන්ධන මිල අඩු කිරීම වැනි ජනප්‍රිය තීරණ වලින් පමණක් ආර්ථික අභියෝගය ජය ගන්නට හෝ ජනතාව සතුටු කරන්නට හැකි වනු ඇතැයි කල්පනා කළ නොහැකිය. අපිට ප්‍රශ්නයක් ඇත්තේ ඔහුගේ දේශපාලන අනාගතය ගැන නොව රටේ අනාගතය ගැන. නිසා රටේ ආර්ථික අර්බුදයේ gediya පිටින් බැසිල්ගේ කර පිට මත නොපටවා ඔහුගේ උත්සාහය සාර්ථක කර ගැනීමට සහාය වීම පළමු ආණ්ඩුවත් දෙවනුව ඔහුපත් කර ගන්නට උනන්දු සමගේත් වගකීම වන්නේ කියලා අරුණ කතිවරයා අවධාරණය කරනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදීත්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා කියපු කාරණාවක් තමයි 2009 යුද්ධ ඉවරනකොට තිබිච්ච තත්ත්වය මොකක්ද කියලා. එතකොට බිලියන 1.2ක පමණ විදේශ සංචිතයක් තිබුණා. ඒ කියන්නේ යුද්ධ කාලේ වෙන තැන් 2005-10 කාලේ තිබිච්ච තත්ත්වය. හැබැයි දැන් ඊට වඩා එක පැත්තෙන් ගත්තම තත්ත්වය හොඳයි. බිලියන 4.5ක විතර විදේශ සංචිතයක් තියෙනවා. අභියෝගයක්. හැබැයි අභියෝගය ජය ගන්න ලෑස්ති කියලා කිව්වා. එහෙම කිව්වම අද අරුණ පුවත්පතේ කතුවරය කියන අදහසනේ අපි ඉස්සෙල්ලම ඉදිරිපත් කරේ මෙන්න මුල් පුවත. පූර්ණ කැබිනට් සංශෝධනයක්. අද අරුණ පුවත්පත වාර්තා කරනවා දූෂිතයන් රකින ඇමතිවරු ඩොට්ට වැඩ නොකරන අය ගැන ජනපති කනස්සල්ලෙන් තරුණ ඇමති මණ්ඩලයක් කෙරෙහි අවධානය. අරුණ පුවත්පත කියන විදිහට කොවිඩ් එන්නත් කරන ඉදිරි මාස කිහිපය ඇතුළත සපුරාලීමත් සමග රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගමත් සහ කාර්යක්ෂම කිරීම අරමුණු කරගෙන තමයි මේ කැබිනට් සංශෝධනයට යන්නේ. කැබිනට් රීෂෆල් එකට යන්නේ. කැබිනට් සංශෝධනයට යන්නේ ඒ අරමුණ ඇතුව. ඒ අනුව රජය වෙන් කරන මුදල් හරියට යොදවල වැඩ කරනවා වගේම ඇමති මණ්ඩලයේ පත් කිරීමට පෙර විෂයන් ගැසට් කර ඔවුන්ගේ කාර්යාල පවා වෙන් කර ඉතාම විද්‍යාත්මක පදනමක සිට අමාත්‍යංශ විෂයන් වෙන් කර දුන්නත් ඒ පිළිබඳ තැකීමක් නැති ඇතැම් ඇමතිවරුන්ට නොතිබුණු බව. එහෙම නැත්නම් ඒ ගැන තැකීමක් ඇතැම් ඇමතිවරුන්ට තිබිච්ච නැති බව ජනාධිපතිවරයාගේ අදහසයි. තල්, කිතුල්, උක්, මැටි, බතික් ආදී වශයෙන් විෂය ඉතා පැහැදිලිව සඳහන් කර දී තිබුණත් ඇතැම් විරුද්ධවාදීන් ගෙනෙන අවඥාවන් හමුවේ දුරුමුඛ වී එම දේශීය කර්මාන්ත හා ඒවා යෙදෙන ජනතාවට සේවය නොකිරීමද ජනාධිපතිවරයාගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. ඒත් ඇමතිවරු රටට ගැලපෙනසේ කටයුතු කරනු විනා ඇමතිවරුන්ට ගැලපෙනසේ රටේ අමාත්‍යංශ බෙදීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ජනාධිපතිවරයා එම විවේචනවලට පිළිතුරු දෙමින් සඳහන් කර තිබෙනවා. අරුණ පුවත්පත මේ වාක්‍ය දෙක ලියනවා. අපි ඒක නැවත කියනවා. ඇමතිවරුන් රටට ගැලපෙනසේ කටයුතු කරනු විනා ඇමතිවරුන්ට ගැලපෙන විදියට අමාත්‍යංශ හදන එක එහෙම නැත්නම් ඒ ඇමතිවරුන්ට ගැලපෙන විදියට රට හදන එක නෙවෙයි රජයක කාර්යභාරය කියලා ජනාධිපතිතුමා උත්තර දීලා තිබෙනවා. ඒ වගේම ඇතැම් ඇමතිවරු ඉන්නවා වැඩ කරනවා ආණ්ඩුවේ මුදල් භාවිත කරලා හරියට වැඩ කරනවා. ඒ කරන වැඩේ ගැන සමාජය දැනුවත් කරන්නේ නැහැ. ඒකත් තමන්ගේ වගකීම පැහැර හැරීමක්. මොකද ආණ්ඩුව කරන වැඩපිළිවෙල මොනවද? ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් ආණ්ඩුවේ වගකීමක් කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. පූර්ණ කැබිනට් සංශෝධනයක්. ඒ අතරේ කැබිනට් සංශෝධනයට කලින් බර ගාණක් අයින් වෙලාලු. වාර්තාවෙන් ඉන්දියාවේ. ඒ පුවත කියන විදේශ පුවත් අතරේ ඊළඟට අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මට උඩින් ඉන්නේ ජනපති අගමැති විතරයි කාගේවත් බලපෑම් වලට මම යටත් වෙන්නේ නැහැ කියලා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා කියන ප්‍රකාශය මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. හැබැයි දැන් මෙහෙම කිව්වම අවස්ථා සම්බන්ධය වැරදි විදිහට ගැලපෙන්න ඉඩ තියෙනවා. මේ කතාව කිව්වේ පාර්ලිමේන්තුවේදී ඒ ඇමරිකානු තානාපතිවරිය ලංකාවේ ඉන්ධන විකිණීම සම්බන්ධයෙන් මොන හරි බලපෑමක් කළාද කියලා අහපු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් තමයි ඇමතිතුමා මේ බව කියන්නේ. කිසිවෙකුගේ බලපෑමට මා යටත් වන්නේ නැහැ. ඒ ගැන මම ඔබට සාතිකයක් දෙනවා. මා මේ අමාත්‍ය ධූරයට පත් කර තිබෙන්නේ අගමැතිවරයාගේ නිර්දේශය යටතේ ජනාධිපතිවරයා විසින් මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. එතුමන්ලා දෙදෙනා මගේ අමාත්‍යංශයේ කටයුතු වලට කවදාත්ම බලපෑමක් කළා නැහැ. ඇමරිකානු තානාපතිවරිය මට ලියුමක් කියව බව ඇත්ත. මා හමු වුණු බවත් ඇත්ත. ඒ සාකච්ඡාවේදී සිදු වුණු දේවල් පිළිබඳව ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අවධානයට යොමු කරලා තියෙනවා. එතුමන්ලව දැනුවත් කරලා තියෙන්නේ. ඒ තානාපතිවරු තමන්ගේ රටේ දැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටමින් මට ඉදිරිපත් කරපු අදහස් දැක්වීම් වලදී මම ඒ තානාපතිවරුන්ට ලිඛිතව දැනුම් දුන්නා. මේක ලංකා ඉතිහාසයේ තියෙන දැවැන්තම ව්‍යාපෘතියක්. කොහොම කළත් විවිධ චෝදනාවට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක විවෘත ටෙන්ඩර් කැඳවීමකින් ලංකාවට වඩාත් වාසිදායක ටෙන්ඩරයක් තියෙන කෙනාට තමයි ලබා දෙන්නේ කියලා. ඔබටත් පුළුවන් මේ ටෙන්ඩරයට සහභාගී වෙන්න කියලා මම ඇමරිකානු තානාපතිවරයාට කිව්වා. ඔබට මම එක සාතිකයක් දෙනවා කිසිවෙකුගේ බලපෑමකට මම යටත් වෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා. ඊට පස්සේ යනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කුණු තමයි අවුස්සන්න තියෙන්නේ. හැබැයි බලන්න එසේ මෙසේ තැන්වල කුණු නෙවෙයි අහුවෙන්නේ. දැරිය දූෂණයට පොලිසිය පිරිසකුත් අල්ලන්න මෙහෙයුම්. වෙබ් හිමිකරුවෙකු, හෝටල් කළමනාකරුවෙකු ඇතුළු 3ක් දැලේ නිමන්ති රණසිංහ වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අතර පොලිසිය විවිධ නිලතල දරන අයද සිටින බවත් දැරියගේ ජංගම දුරකථනය මගින් සිදු කරන ලද විමර්ශනවලදී මේ කරුණු අනාවරණය වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. වෙබ් හිමිකරුවෙකු, හෝටල් කළමනාකරුවෙකු විතරක් නෙවෙයි පොලිසියේ මහත්තුරුත් ඉන්නවා කියලයි අද ලංකාදීප පුවත්පත කියා සිටින්නේ. යතර ඩෙලි මිරර් පුවත්පත මුල්පිටුවේ වාර්තා කරන ප්‍රධාන සිරස්තලය government planning to open up the country within 2 months මාස දෙකක් ඇතුළත රට නැවත විවෘත කිරීම සඳහා රජය සැලසුම් කරන බව අජිත් සිරිවර්ධන සහ
යොහන් පෙරේරා අද ඩේලි මිරර් පුවත්පතේ මුල්පිටුව වාර්තා කරන all the people will be vaccinated at least with one dose before opening up. අඩුතරමින් සියලුම ජනතාවට කුමන හොයන්නතකින් එක මාත්‍රාවක් හෝ ලබා දෙන බව තමයි සඳහන් කර සිටින්නේ. ඒ එන්නත ලබා දීලා තමයි රට සම්පූර්ණයෙන් විවෘත කරන්නේ. මොකද ඊ විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් තමයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ කාරණාව කියන්නේ. රටේ ජනතාවට එන්නත ලබා දීලා අඩුතරමින් එක මාත්‍රාවක් හරි ලබා දීලා රට විවෘත කරනවා. සංචාරක කර්මාන්තය සඳහා මිලියන 3ක පමණ පිරිසක් ඍජු සහ වක්‍ර වශයෙන් සංචාරක කර්මාන්තයෙන් යැපෙනවා. සංචාරක කර්මාන්තයෙන් $1 එකක්වත් මේ වෙනකොට ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ජනතාවට එන්නත ලබා දෙනවා, රට අරිනවා. ඒ වගේම සංචාරකයන් විදියට කැඳව ගන්නේ එන්නත ලබාගත් උදවිය විතරයි. එතකොට ඔවුන්ට දින 14ක නිරෝධාන කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. ඊට පස්සේ අපි යන්න ලෑස්ති අද ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් අතර තියෙන කාරණාවලට ලෝකය තැතිගෙන ඉන්නේ ඒ ඩෙල්ටා ගැන මුලින්ම ඊට පස්සේ දැන් ලැම්ඩා ගැන. වේගවත්ම කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් ලැම්ඩා කියන ප්‍රභේදය ඇල්ෆා ගැමා කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව ලැම්ඩා ප්‍රභේදයේ තියෙන බරපතල අභියෝගය තමයි සම්ප්‍රේක්ෂණ හැකියාව. ට්‍රාන්ස්මිෂන් එක එහෙම නැත්නම් පැතිරීමේ වේගය ඉතාමත්ම වැඩි. ඒ නිසා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන්නේ දැනට භාවිතයේ තියෙන කිසිදු එන්නතක් මේකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. තත්ත්වය එහෙමයි. ඒ නිසා වේගවත්ම කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් කියලායි වාර්තා කර සිටින්නේ. එහෙම තියෙද්දී ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලෙස එම එන්නතම ලබා දීම. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලෙස එම එන්නතම ලබා දීම ආරම්භ වෙනවා. ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ලබා දීම වහා අත්හිටුවයි. ආරම්භක දිනේදී ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව විදියට 2,171 දෙනෙක්ට ලොකු ඉලක්කම් කියන්නේ හැමතිස්සෙම 2,171 දෙනෙකුට ෆයිසර් එන්නත ලබා දීලා ආරම්භක දිනේදීම ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව විදියට ෆයිසර් එන්නත 2,171 දෙනෙකුට ලබා දීලා කියලා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම දැන් මේ එන්නත් 2,171 ඊයේ ලබා දෙනවා. මේ වෙනකොට එන්නත් කරන වැඩපිළිවෙලේ තත්ත්වය පිළිබඳව එහෙම නැත්නම් ප්‍රගතිය පිළිබඳව වාර්තා කරද්දී අද පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරනවා හමුදාව දින 3කදී 1,07,024කට කොවිඩ් එන්නත ලබා දීලා 1,07,024 බලන්න 3න් බෙදලා දවසකට කොච්චරක් එන්නත ලබා දීලා තියෙනවද කියලා. එන්නත ලංකාවට එන මොහොතේදී මේ එන්නත් මිලියන 2ක පමණ ප්‍රමාණයක් ලංකාවට ආපු මොහොතේදී තමයි සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළේ. ඔවුන්ගේ සීලුම දෙනා එන්නත් කරමින් ලබාගෙන සෞඛ්‍ය සේවකයෝ ඊට පස්සේ ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. පැය කිහිපයක් ඇතුළත මේ විදියට එන්නත් ලබා දීමේ වැඩ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මහත්මයා විසින් ක්‍රියාත්මක කළා. ඉන්දික හේවාවසම් වාර්තා කරනවා හමුදාව දින 3කදී මේ අනුව 1,07,024කට කොවිඩ් එන්නත් ලබා දීලා. පහුගිය 5 වෙනිදා ඉඳලා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ වෙලා එන්නත ලබා දීම ආරම්භ කළ අතර ඊයේ වන විට යුද හමුදාවෙන් පුද්ගලයන් 81,024කට, නාවක හමුදාව පුද්ගලයන් 16,000කට සහ ගුවන් හමුදාව පුද්ගලයන් 10,000කට විදියට එන්නත ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඉතිරි එන්නත් මොකද මේ තැන්වල කිසිදු ගැටලුවක් ඇති වුණේ නැහැ, රණ්ඩු සරුවල් ඇති වුණේ නැහැ, පෝලිම් පිටපැනලා ගිහිල්ලා කවුරුවත් විදගත්තේ නැහැ, වික්ක කියලා ආරංචි ආවේ නැහැ. ඒ නිසා මේ එන්නත් ඉතිරි ප්‍රමාණයක් මේ විදිහට විධිමත් විදියට කරගෙන යන්න විධිමත් විදියට බෙදා දීම සඳහා හමුදාවට දෙන්න කියලා සමහරලාවට ඉල්ලීමක් තියෙනවා. අනිත් පැත්තෙන් චෝදනාවක් මිලිටරීකරණය කරනවා කියලා. කොහොමත් GM එක රජයේ වෛද්‍ය නිලධාරීනුත් එච්චර කැමැත්තක් තිබිලා නැහැ. අද ද මෝර්නිං පුවත්පතත් වාර්තා කර තිබුණා මේ ලැබෙන එන්නත් වලිනුත් වැඩි කොටස හමුදාව යොදවලා විදින එක ගැන ඒගොල්ලොන්ගේ එච්චර කැමැත්තක් නැහැ කියලා. සමහරට ඉතින් ගමේ මිනිස්සු කියන්නට තියෙනවා බල්ලා පෙදුරු කන්නෙත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ කියලා. අපි නෙවෙයි ගමේ මිනිස්සු කියන්නට තියෙනවා. ඊට පස්සේ අපි ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට මෙහෙම අවධානය යොමු කරන්න ලෑස්ති. ඒ අතරේ විශේෂ පුවත් අපිට වාර්තා කරන්න පුළුවන්. විශේෂයෙන්ම හුදකලා භාවයට පත් කරන ප්‍රදේශය මොනවද කියලා ඔබට දැනගන්න කැමැත්තෙන් ඇති. හුදකලා භාවයට පත් කරන ප්‍රදේශ පිළිබඳව ලයිස්තුව එහෙම නැත්නම් හුදකලා භාවයෙන් ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව ලයිස්තුව මේ දෙකම එකට නිකුත් කෙරෙන්නේ. අද උදෑසන සිට හුදකලා භාවයට පත් කරන ප්‍රදේශ සහ හුදකලා භාවයෙන් ඉවත් කරන ප්‍රදේශ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද සිල්වා මහත්මයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බලන්න ඔබේ ගමත් අද හුදකලා භාවයට පත් කිරීමට නියමිතද කියලා, එහෙම නැත්නම් හුදකලා භාවයෙන් ඉවත් කරනවද කියලා. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද උදෑසන සිට හුදකලා භාවයට පත් කරනවා.
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා භාවයට පත් කරනවා. ඒ වගේම හුදකලා භාවය ඉවත් කරනවා මෙන්න මේ කියන ප්‍රදේශ. මන්නාරම දිස්ත්‍රික්කයේ තලේමන්නාරම් පොලිස් බල ප්‍රදේශයේ තලේමනා ජටිය බටහිර කොටස, තලේමනා ජටිය නැගෙනහිර කොටස, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල් ඔය සහ මහවත්ත. මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල් ඔය සහ මහවත්ත කියන ප්‍රදේශත්, තලේමන්නාරම් පොලිස් බල ප්‍රදේශයේ තලේමන්නා ජටිය බටහිර සහ තලේමන්නා ජටිය නැගෙනහිර කොටස් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා භාවයට පත් කරන බව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මැතිතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව ඒ පළාත්වලට යන්න එන්න හිටියා නම් සහ ඔබ ඒ පළාත්වල පදිංචි වෙනවා නම් මේ නිවේදනය අනුව කටයුතු කරන්න අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් වාර්තා කර සිටින්න ජාතික පුවත්පත් වාර්තා කරන සිසු පුවත්වලට අවධානය යොමු කරන්න. එතනදී ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට ෆයිසර් දීම අත්හිටුවයි කියලා දිනවෙන වාර්තා කරනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා ලක්ෂ 14ක් ළඟදීම සති 3ක් ඇතුළත ලංකාවට ලැබීමට නියමිතයි. බක්තිර ධර්මප්‍රිය මෙන්ඩි සහ නුවන් හෙට්ටිආරච්චි වාර්තා කර සිටින්නේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත වෙනුවට ෆයිසර් එන්නත දීම අත්හිටු බව සහ ජූලි මාසයේ 3 වන සතිය වන විට ලක්ෂ 14ක් මිලියන 1.4ක් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට ලැබීමට නියමිත බව අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද පුවත්පත මේ අතරතුර සඳහන් කරනවා උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාග පවත්වන දවස් පිළිබඳව. උසස් පෙළ විභාගය සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා වෙනවා. ඒ අතර උසස් පෙළ විභාග ගැන දින තීරණය කිරීම නැවත සලකා බැලීමට තීරණය වී ඇති බව වාර්තා කර සිටින්නේ අද පුවත්පත. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයාගේ ප්‍රකාශයක් තමයි උපුටා දක්වන්නේ. උසස් පෙළ විභාග ගැන නැවත සමාලෝචනයක් කියලා අධ්‍යාපන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 4 වෙනිදායින් පසුවට කල්තැබීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා සඳහන් කරනවා. නියතර අද අපි අරුණ පුවත්පතේ තිබුණනේ පුවතක් ඒ තමයි මේ කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා කියලා. එතෙන්දී සඳහන් කරලා තිබුණා සෞඛ්‍ය විෂය, ඊට පස්සේ කම්කරු, ඊට පස්සේ අධ්‍යාපන විෂය ගැනත් කියලා තිබුණා. අරුණ පුවත්පතෙන් කීපල කරලා තිබුණා. බුද්ධික හිටියනම් සහ සුද්ධෙන් දැනගන්න තිබුණා. කොහොමවත් ඊට පස්සේ අපි යනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ ඊයේ ඇතිවෙච්ච කලබගෑනිය, උද්ඝෝෂණ කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච කලබගෑනිය වාර්තා කර සිටිනවා. ස්ටාලින් ඇතුළු 33 දෙනාට අප නිරෝධායනට යවන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ කියලා ඔවුන් කලබල කළා. ඒ.ජේ. අබේනායක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කියනවා මොකද නිරෝධායනට යවන්න කියලා අධිකරණයට බලයක් නැහැ. හැබැයි මේ සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසි වලට අනුව පොලිසියට පුළුවන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා ඇති බලතල ප්‍රකාරව මොකද මේ වෙනකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීන්දුවක් එහෙම නැත්නම් රෙගුලාසියක් පනවා තිබෙනවා. ප්‍රසිද්ධ උද්ඝෝෂණ පවත්වන්න බෑ මේ පවතින කොවිඩ් තත්ත්වයට යටතේ. සමාවෙන්නේ ඒ බලතල ප්‍රකාරව පොලිසියට පුළුවන් නිරෝධායන සඳහා යොමු කරවන්න. අධිකරණයේ ළඟ දැඩි උණුසුම් තත්ත්වයක් පොලිසිය බලෙන් පිරිස පටවති කියලා වාර්තා කර සිටින නිරෝධායනට යවන්න සිට පිරිසක් පැන යති. ඒ.ජී. අබේනායක නීතිගරුක පුරවැසියෝ නම් විනයගරුක පුරවැසියෝ නම් සටන් කරන්නේ අවංකරමුණු වෙනුවෙන් නම් ඇයි පැනලා දුවන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් දිවයින පුවත්පතේ තියෙන පින්තූරයක් ඒ පින්තූර ඒ වගේ පින්තූර තමයි ජාත්‍යන්තරයට යන්නේ. ජාත්‍යන්තරයේ විකුණන පින්තූර තමයි ඒ. ඒ අතරේ රටේ මිනිස්සු දැනගන්න ඕන පින්තූරයකුත් තියෙනවා. පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය කළ ස්ටාලින් ඇතුළු 33 කොට අප මුලතිව් නිරෝධායනට යොමු කළ පිරිසක් පැන ගිහින් හංසිනානායකාර වාර්තා කරන ඔන්න බලන්න මේ පින්තූරය. ආයින්දිකයේ අර පින්තූරෙත් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. මේක තමයි ලංකා මිනිස්සු දැනගන්න ඕන පින්තූරේ. එහෙම හිතන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න දිවයිනේ තියෙනවා එක පින්තූරයක්. දිවයින පොත් නෑ. ස්ටාලින් ඇතුළු 33 දෙනාට අප කියලා සිරස්තලයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ පිටට යන විරෝධතාව මේ තියෙන්නේ තව ඒ කියන්නේ රට පුරා විරෝධතා රංගනයන් පැවැත්වෙනවා. ඒ පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා රට පුරා කොතලාවල විරෝධය මෙහෙමයි පැවැත්තුනේ කියලා. ඒ අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ ඒ පින්තූර ටික. ඒ අතරේ ඊට පස්සේ උද්ඝෝෂණ වලට ආණ්ඩුව බයද?
සජ්ජව පාර්ලිමේන්තුව ළඟ විරෝධතා පවත්වමින් අහනවා උද්ඝෝෂණ වලට අයිතිය තිබිය යුතුයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සඳහන් කරන්නේ අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන වාර්තා කරනවා උද්ඝෝෂණ වලට ආණ්ඩුව බයද? සජ්ජව පාර්ලිමේන්තුව ළඟ විරෝධතා පවත්වමින් ප්‍රශ්න කරනවා. මුරුතෙට්ටු ආනන්ද හාමුදුරුවෝ ඊයේ ප්‍රකාශ කර තිබුණා ආණ්ඩුව පත් කළ අයට ආණ්ඩුව විවේචනය කරන්නට තවසරේ තිබිය යුතුයි කියලා. ඊට පස්සේ අද මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන්න කැමති මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන කාරණා කිහිපයකට අවධානය යොමු කරනවා. ආණ්ඩුවේ වියරු මර්ධනයට එරෙහිව විරෝධතා දක්වනවා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත මෙහෙම සඳහන් කරද්දී ජනතා වීදි බැස ඇත්තේ ආණ්ඩුවේ අසාධාරණ අමනෝඥ ක්‍රියාවලට එරෙහිවයි කියලා එතුමා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා. පිටරටවල් මූල්‍ය පැකේජ් ලබා දෙද්දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන ලබා දෙන්නේ නැහැ ආණ්ඩුව. කොවිඩ් නීති රීතිවලට මුවා වෙලා උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන්න කියලා එතුමන් ඉල්ලීමක් කරනවා. මේ අතරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කළ ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පතේ පිටුවෙන් වාර්තා කරනවා. සයිනෝෆාම් මෙන්නත ලෝකයට නොමසුරුව පරිත්‍යාග කිරීම ගැන චීනයට මම කෘතඥතාව පළ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආදර්ශ පාඨයේ ඇති නැති සියලු දෙනාටම එන්නත් ලබා දිය යුතුයි කියන එක. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වෙලා තියෙනවා. ඇති අයට එන්නත වැඩි වැඩියෙන් ලබා දුන්නට නැති අයට එන්නත ලබා දෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයේට. එම ගත්තම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථකයි. හැබැයි චීනය මේ මොහොතේදී ඇති නැති සියලු දෙනාට එන්නත ලබා දෙනවා. සයිනෝෆාම් එන්නත ලෝකයට නොමසුරුව පරිත්‍යාග කිරීම ගැන චීනයට මම කෘතඥතාව පළ කරනවා කියනවා. චීනය මේ විදිහට නොමසුරුව එන්නත පරිත්‍යාග කරන්න එක හේතුවක් වෙන්නේ මහින්ද රාජපක්ෂ සාධකය. හේතුව එතුමා සහ චීන රජය එක්ක තියෙන සම්බන්ධතාව, ඒ කාලේ පටන් ගත්ත සම්බන්ධතාව. එහි මේ රාජතාන්ත්‍රික මෙහෙමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සයිනෝෆාම් එන්නත ලැබෙන්නේ. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබෙන එකක් නැහැ කියලා. එන්නත එන්නේ නැද්ද කියලා ඒ ප්‍රශ්න තිබුණේ. හැබැයි ඇස්ට්‍රාසෙනිකා එන්නතත් ලැබෙනවා ඉතිරි මාත්‍රාව මිලියන 1.4ක්. මේ රාජතාන්ත්‍රික මෙහෙයුම ගෙදරට වෙලා බලන් හිටියට මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේවා රාජතාන්ත්‍රික මෙහෙයුමක් මගින් කැපවීමෙන් කරන ප්‍රතිඵලවල ප්‍රවෘත්ති වාර්තා තමයි අපි මේ දකින්නේ. සයිනෝෆාම් එන්නත ලෝකයට නොමසුරුව පරිත්‍යාග කිරීම ගැන අගමැතිතුමා ස්තුතිය පළ කරනවා චීනයට, කෘතඥතාව පළ කරනවා චීනයට. ඊට පස්සේ දිව ඉන පුවත්පතට අවධානය යොමු කරනවා. දිව ඉන පුවත්පත වාර්තා කරන පුවත් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ කතාව පටන් ගත්තේ උද්ඝෝෂකයන් සම්බන්ධ කාරණාවක් කියලානේ. ඒ අනුව උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල් උසාවියන්න හදයි චමින්ද සිල්වා කියන්නේ. රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමට ඒවාට සහභාගී වන දේශපාලන නායකයන් ඇතුළු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහත්මයන් පක්ෂයේ නීති අංශයට උපදෙස් ලබා දුන්නා කියලා වාර්තා කරනවා. ඊළඟට ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සාගර කාර්යවසම් අනුර බාලුසිරිය වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට පත්වීම ලබාගත අග්‍රාමාත්‍යතුමාතින්. ඊට කලින් මේ තනතුර දරුවේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආගමනයට පෙර තමන්ගේ ජාතික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා සිටින ජයන්ත කැටගොඩ මහත්මයා. ජයන්ත කැටගොඩ මහත්මයාගෙන් පුරප්පාඩු වෙච්ච ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරය නීතිඥ සාගර කාර්යවසම් මහත්මයාට පැවරුණු බව අද දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අවධානය යොමු කරනවා අද පුවත්පතේ පුවත් කිහිපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය අමාත්‍යාංශ 3ක වෙනස් වීම කියලා. කාබනික පොහොර ශෂීන්ද්‍රට ගොඩහේවාගෙන් වෙරළ සංරක්ෂණය ගැලවෙයි. මොහාන්ට වෙරළ සංරක්ෂණය හා පහත් බිම්. කාබනික පොහොර විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව වාර්තා කරනවා. ඒ අතරේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහත්මයා කරන චෝදනාවක් තියෙනවා. බිලියන 7ක් ලාභ ලැබූ ලෙට්‍රෝ සමාගම පාඩුවක් ලබන එක හරි ගැටලුවක් කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහත්මයා කියනවා. බිලියන 7ක් ලාභ ලැබූ ලිට්‍රෝ පාඩු ලැබීම ගැටලුවක් කියලා. අපිට නම් එහෙම ගැටලුවක් නෑ. මොකද අර දඹරමල හාමුදුරුවන්ට ගෑස් ප්‍රවර්ධනය කිරීම සඳහා කියලා සල්ලි දුන්නෙත් ඔය ලිට්‍රෝ එකෙන් නේද? ඉතින් එතකොට මේ මරික්කාර මන්ත්‍රීතුමාට අමතක වුණාට අපිට මතකයි. ඒ නිසා මේ බිලියන 7ක් ලාභ ලැබූ ලිට්‍රෝ සමාගම පාඩු ලබන එකේ එහෙම ප්‍රශ්නයකුත් නෑ. පුදුමෙකුත් නෑ කියලාත් අපිට හිතෙනවා. ඊට පස්සේ අපි විරාමයට යන්න ලෑස්ති. විරාමයට යන්න කලින් මතක් කරනවා පෞද්ගලිකංශයේ වැටුප. පෞද්ගලිකංශයේද වැටුප් වැඩි වෙනවද? අපි විරාමයක් ලබමුකෝ. ඔන්න ප්‍රවෘත්තිය තියෙනවා. කමන්න එහෙනම් කියමු. නායන තරංග ගමගේ වාර්තා කරනවා පෞද්ගලිකංශයේ අවම වැටුප 12500යි.
කෙටුම්පතට අනුමැතිය පෞද්ගලික අංශ සේවකයන් සඳහා වන ජාතික අවම වැටුප ඉහළ නැංවීම සඳහා සකස් කෙරුණු පනත් කෙටුම්පතට පෙරේදා කම්කරු ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහත්මයාගෙන් ප්‍රධානත්වයෙන් යුතුව කම්කරු උපදේශන කමිටුවේදු අනුමැතිය ලැබී තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව අවම වැටුප පෞද්ගලික අංශයේ රුපියල් 12500යි. 12500 මක් කරන්නද කියලා හිතේ. හැබැයි අවම වැටුප මේවා වර්ධනය කළා නීතිගත වෙන්න ඕනේ. එහෙම ගත්තම උන්න හැටියට මලාමදයි කියලා හිතන්න පුළුවන්. පුවත්පත් ගණනාවක් තියෙනවා. පුවත් අතරේ එකක් තමයි මේ අර වාර්තා වුණානේ ඊයේ පාස්පෝර්ට් සිද්ධියක්. ඒ කියන්නේ කොටි බිරින්දෑවරු රටපටවපු ප්‍රාදේශීය සභාපති කෙනෙක් ගැන එයත් ගිහිල්ලා පැමිණිල්ලක් දාලාලු. එයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා. කොළඹ වාහන තදපතෙන් දිනකට කෝටි 1000ක් සමාන කෝටි 100ක් ඉලක්කම් පැටලෙනවා. කෝටි 100ක් අපතේ කොළඹ වාහන තදබදයෙන් දිනකට කෝටි 100ක් අපතේ. දවසකට කෝටි 100ක් කොළඹ වාහන තදබදයෙන් අපිට අහිමි වෙනවා කියලා ඇමති මහින්ද අමරවීර මහත්මයා කරන ප්‍රකාශයක් බුද්ධිකා ඇඹුලානේ වාර්තා කර සිටින්නේ. කොළඹ නගරය තුල පවතින වාහන තදබදයෙන් නිසා රටට දිනකට අලාභය රුපියල් කෝටි 100 ඉක්මවන අතර අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය කිරීම සහ කාලය අපතේ යාම නිසා අපේ රටට වාර්ෂික වන අලාභය රුපියල් කෝටි 390යි. අවුරුද්දකට රුපියල් කෝටි 390ක් අපත යනවා අපිට නැති වෙනවා මේ ට්‍රැෆික් එකේ ඉන්න ගිහිල්ලයි ඒ නැති වෙන කාලයයි ඉන්ධන ප්‍රමාණයයි සලකා බැලුවම. ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයෙන් 8%ක් වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ වලට වැය කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුව තිබෙන බැවින් මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අතරේ අප හිතවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා වැඩ බාරගත්තා. වැඩ බාරගන්නේ රථවාහන පොලිසියේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සුබවැතුම් සමග ජාතික පුවත්පත් බොහොමයක මේ පුවත වාර්තා කරනවා. අද පුවත්පතට ඉන්දික හේවා විතාරණ මේ ඡායාරූපය එක්ක වාර්තා කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නව තනතුරේ වැඩ බාර ගනී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ බාර ගැනීම සිදු වුණා. සෞඛ්‍ය නිරෝධන නීතීන්ට අනුකූලව බත්තරමුල්ල පිහිටි එතුමාගේ කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් චාම් උත්සවයක් සමග වැඩ බාරගත්තා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාට අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂක දිසාව, නාවික හා සංචාරක දිසාව කියන දිසා හතරත් ඊට අදාළ කොට්ටාස 11කුත් අයත් වෙනවා කියලා වාර්තා කරනවා. හොඳ ධාරිතාවක් තියෙන නිලධාරියෙක් මාධ්‍යයෙන් අපිත් එක්ක අතිතාම සුහදයි. තොරතුරු වාර්තා කිරීමේදී අපිට සෑහෙන උදව් කරනවා. ලොකු වගකීමක්. අර කිව්වනේ දිනකට කෝටි 100ක් අපත යනවා රථවාහන තදබදය නිසා කොළඹ නගරේ විතරක්. අපිට තොරතුරු අපිට වග උත්තර බඳිනවා වගේම සමහරවිට වග උත්තර බඳින්න සිද්ධ වෙනවා නිකන් තාප්පෙට හේතු කළත් වග උත්තර බඳින්න සිද්ධ වෙනවානේ. ඒ කොහොමුණත් ඒ වැඩේට අමතරව රථවාහන සම්බන්ධිනුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම අපි පොලිසිය ඉන්නකොට විතරයි නීතිගරුක පොලිසිය පේන්න ඉන්නව නම් විතරයි ඉරි කපන්නේ නැත්තේ වේගෙන් යන්නේ නැත්තේ. ඒ නිසා මේ විධිමත් දඩ ක්‍රමයක් එතන දඩ අය කර ගැනීම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා නූතන තාක්ෂණයත් එක්ක ගැළපිච්ච අලුත් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. පොලිසිය ගැන තවත් පුවතක් තියෙනවා. හැබැයි මේක කිව්වන් පස්සේ hina වෙන්න එපා වුණ හොඳේ. පොලිසියටත් කෑම දීමනාවක්. අරුණ පුවත්පතේ වාර්තා කර සිටින්නේ අජිත් අලහකෝන්ගේ වාර්තාවක්. පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි මහජන ආරක්ෂාව බහර ඇමති සරත් විරසේකර මහත්මයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටිනවා. පොලිසිය කියන්නේ විනය පිරිහීගේ ආයතනයක් ලෙස හුවා දක්වනවා. පොලිසියට විරුද්ධව ගෙනෙන පැමිණිලි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සමහර මාධ්‍ය ආයතන ප්‍රචාරය කරනවා. මේක මාධ්‍ය සදාචාරයට පටහැනි කියලා ඇමතිවරයා සඳහන් කරනවා. පොලිසියටත් කැම දීමනාවක්. පොලිසිය මහත්තුරු සෑහෙන්න අමාරුවෙන් වැඩ කරන එක අපි දන්නවා. අව්ව වැස්ස බලන්නේ ඊපස්සේ සමහරවිට මෝටර් බයිසිකලයට පෙට්‍රල් ටික ගහගන්න විදියක් නැහැ. එහෙම ගැටලුත් තියෙනවා. ආහාර දීමනාවක් කැම දීමනාවක් ලබා දීමට තීන්දුව වී තිබෙනවා. හොඳ වැටුපක් ලැබෙනවා නම් සමහරවිට අර කීප දෙනෙක් විවිධ ක්‍රම වලින් සල්ලි හොයන එක උනත් වළක්වන්න පුළුවන් වෙයි. දිනමින පුවත්පතේ පොතෙන් පස්සේ අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන පොලිසියට තියෙන තවත් රාජකාරියක් මතක් කරලා දෙන්න. ඒ තමයි මිනුවන්ගොඩ කඩුවෙල පාතාලෙන් තිදෙනෙක් දැලේ පොලිසිය රාජකාරීෂ්ඨ කළා තියෙනවා. මිනුවන්ගොඩ සහ කඩුවෙල පාතාල කල්ලි වලට සම්බන්ධ ප්‍රබල පාතාල සමාජිකයන් තිදෙනෙකු ගිනි අවිත් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ 8 වෙනිදා අලුයම අත්අඩංගුවට ගත්තා කියලා හේමන්ත රන්දුණු මිනුවන්ගොඩ ටෝනි කරුණානායක සහ මීගම විමල් කීර්ති වාර්තා කරනවා. මිනුවන්ගොඩ කඩුවෙල
මේ ප්‍රදේශවල පාතාලය සහ විශේෂයෙන්ම හංවැල්ලේ පාතාලය පහුගිය දවස්වල සද්ද නැතුව හිටියත් දැන් ආයෙ තර්ජනය කරන්න පටන් අරගෙන තියෙනවා. කාලයකට කලින් මේ හංවැල්ලේ පාතාලය කොයිතරම් ප්‍රබල වුණාද කිව්වොත් ඕන් නිකන් නිල නෝන ඇඳින නීතියක් පනවන්න තරම් ශක්තිමත් වෙලා හිටියා. හැබැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා ඒ ගැන අවධානය යොමු කරලා තිබුණා. දැන් ආයෙ නැවත වතාවක් එහෙම හංවැල්ල ප්‍රදේශයේ පාතාලය විවිධ සෙල්ලම් දාන්න පටන් අරගෙන කියලා ඊයේ පෙරේද පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ අතරේ මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පත කියන කතාව බලන්න. පරීක්ෂණ වලට පාස්පෝර්ට් එක දීම හිතාමතාම පමා කරලා අර කඩුගන්නාව නගර සභාවේ සභාපති පාස්පෝර්ට් එක නැති වුණා කියලා ඔහු පොලිසියට පැමිණිල්ලක් කළා. මහනුවර කේල් සුරවීරයි වාර්තා කරන්නේ සියලු තොරතුරු ආගමන විගණන දෙපාර්තමේන්තුවෙන් ඒක නිසා ගන්න තීරණය කළා තියෙනවා. මේකයි කතාව. ව්‍යාජ ලේඛන සකස් කරලා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධය පැවසෙන කාන්තාවන් පිරිසක් වරින් වර විදේශ රටවලට ගෙන ගියා කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගුඩ නැමැති අය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී ඇති බවට සඳහන් කරමින් ඉකුත් 7 වෙනිදා කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් 7 වෙනිදා තමයි පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ඇයි මෙහෙම කරන්නේ? ප්‍රශ්නයක් මතුවෙනවා. කඩුගන්නාව නගර සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මොහු තම තනතුරේ නගරාධිපති වශයෙන් හුවා දක්වමින් විදේශ ගමන බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ ව්‍යාජ ලියකෙවිලි ඉදිරිපත් කරමින් බවට කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රීවරියන් ප්‍රදේශවාසීන් යනුවෙන් සඳහන් පැමිණිල්ලක් ජනාධිපතිවරයාට මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු වගකීම් රැසකට ඉදිරිපත් වෙලා තිබුණා. ජනාධිපතිතුමාටයි මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිසටයි මේ විදියට නිර්නාමිකව කියන්නේ ප්‍රදේශවාසීන් සහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයන් කියලා නමින් යුක්ත පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි විමර්ශන ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මෙහෙම හරියට තමන්ගේ නමගම දාලා චෝදනා කරන්න, ඒ කියන්නේ කරුණු ඇතුව හරියට විස්තර වාර්තා කරනවා නම් ජනාධිපති විමර්ශනයකගේ ක්‍රියාත්මකයි කියන පුවත මේ ලොකු පුවත ඇතුලේ සැඟවිලා තියෙනවා. නිසා මෙහෙම මොනවා හරි මර්ධනය කරගන්න තියෙනවා. දාලා බලන්න මේ ලියුම. කොහොමුණත් මේ පරීක්ෂණ ආරම්භ වුණත් එක්කම පාස්පෝර්ට් එක හොරෙන් හැදුවා, හොරලිය කේවිලි බොරු තොරතුරු දීලා හැදුවා කියලා සහ ඊට පස්සේ ගියපු රටවල් ඔය ආදී දේවල් එළිවෙන්න ඉඩකඩ තියෙන නිසා 7 වෙනිදා ගිහිල්ලා මේ නගරාධිපතිවරයා පොලිසිය පැමිණිල්ලක් දානවලු තමන්ගේ පාස්පෝර්ට් එක නැති වුණා කියලා. ඒකයි මේ පුවත වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත. හැබැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ෆයිල් එක තියෙනවානේ. ඒක ගන්න ලෑස්ති කියලා. ෆයිල් එකක් නැති වෙයිද දන්නේ නැහැ. ඉංග්‍රීසි හිමිනම් මරණ කොන්ත්‍රාත්තුව දුන් නායක හිමියන්ට ඇප ලබා දීලා තිබෙනවා. කොළඹ ජයසිංහ වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ. ඊළඟට අමුතු ආකාරයේ zoom කිරීමකට ගියපු පුද්ගලයෙක් අපරාධකරුවෙක් අත්අඩංගුවට ගන්නවා. මේ විදිය පුවත් රැල්ලක් විදියට පහුගිය සතියක දෙකක කාලය තුල අපි වාර්තා කරන්නට සිද්ධ වුණා. අද දෙවෙනි පුවත්පත කියනවා ශිෂ්‍යයන් සිව් දෙනෙකු අන්තර්ජාලයෙන් අපයෝජනය කළ තරුණයා රිමාන්ඩ් කියලා. හේමන්ත රන්දුනු සහ ලලිත් පද්මසිරි වාර්තා කර සිටින්නේ. මව්බිම් පුවත්පත ඒක වාර්තා කර තිබුණේ මේ අන්තර්ජාලයෙන් සිසුවියන් zoom කරන්න ගිය අනංගයා දැලේ කියලා. මේ විදිය අනංගයෝ ඉන්නවා. ඒ අනුව කොහෙන්ද වාර්තා වෙන්නේ කියලත් තවදුරටත් ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අනුව මේ සිද්ධිය වාර්තා කරන අන්දමට සූම් තාක්ෂණය ඔස්සේ පැකේජ් ලබා දෙන බව කියමින් මාතර ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍යාවන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක් කළයි කියන දුරකථන අලෙවි නියෝජිතවරයෙකු මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය ගැන වැඩි විස්තර ඕනේ නැහනේ. සිද්ධිය ගැන උපදුපු හොයන්න කෙනෙක්ට, පුවත ගැන හොයන්න ඕන කෙනෙක්ට තවදුරටත් හොයාගන්න පුළුවන්. මව්බිම් පුවත්පතේ තියෙනවා. මේ පුවත විශේෂයෙන් ඉදිරිපත් කරන්න හිතුවේ දරුවෝ මේ වෙලාවේ උදේ නැගිටලා Zoom meetings වලට පන්ති වලට සහභාගී වෙන්න ඇති. ඒ අතරේ විවිධ දැන්වීම් පළ වෙනවා. විවිධ යෝජනා එහෙම එනවා. මෙතෙක් ගෙදරට කියන්න බයයි, ලැජ්ජයි එහෙම කියලා හිතාගෙන ඉන්නවා නම් බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ඔයා කවුද කින්ද මන්ද කියලා හෙලි වෙන්නේ නැහැ. විශ්වාසවන්තමය තමයි ගෙදර අය අම්මට තාත්තට කියන්න. මොකද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූක්ෂම විදියට වැඩ කරાવી. බයට තර්ජනය කරાવી. මේවා එළියට දැම්මොත් මොනවා වෙයිද? ලැජ්ජ වෙන්න වෙයි. එහෙම බය වෙන්න එපා. මොනවා හරි තර්ජනයක් තියෙනවා නම් කවුරු හරි ඕගොල්ලන් මෙහෙම බය කරනවා නම් වැරදි විදියට පාවිච්චි කරලා තියෙනවා නම් අපේ අතින් වැරදි සිද්ධ වෙනවා. නොදැනුවත්කම නිසා හැම වෙනවනේ. හැබැයි නොදැනුවත්කම නිසා හැම වැරදි සිද්ධ වුණත් හංගගෙන ඉන්න එපා. කියන්න විශ්වාසවන්තම කෙනෙක්ට. ඒ විශ්වාසවන්ත කෙනෙක් කියලා සමාජලාවට ඔය මේ Facebook වල ඉන්න අයියලා කලාට කියන්න යන්නත් එපා.
ගෙදර අම්මා තාත්තට කියන්න. ළමහා කාන්තාකාරංශය තියෙනවා පොලිසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තියෙනවා කියන්න. ඊට පස්සේ අපි යනවා වාර්තා කරන්න අරුණ පුවත්පත දැරිය විකිණීමට හවුල් වූ තවත් වෙබ් ව්‍යාපාරිකයෙකු දැලේ කියලා. අද ලංකාදීප පුවත්පතත් මේ පුවත වාර්තා කර සිටිය දැරිය විකිණීමට හවුල් වූ තවත් වෙබ් ව්‍යාපාරිකයෙකු දැලේ. මේ දැන්වීම් දාන්න එපා. අන්තර්ජාලයට ගියහම මේ විදිහේ දැන්වීම් ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ විදිහේ දැන්වීම් දාන්න යන්නත් එපා. දිනමින මුල් පිටුවට යනවා. දිනමින මුල් පිටුවේ වාර්තා කරනවා ඉඩම් අමාත්‍යාංශය කාබනික පොර ව්‍යාපෘතියට කෝටි 70ක් වෙන් කරනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා එක පැත්තකින් මේ කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා බැහැලා වැඩ කරනවා. එහෙම වෙලාවක ඉඩම් අමාත්‍යාංශය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 7,000ක් ඒ කියන්නේ කෝටි 70ක් වෙන් කරනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා තමයි මේ උපදෙස් දෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඇමතිවරයෙක් එස්.එම්. චන්ද්‍රසේන ඇමතුමා එතුමා හොඳට දන්නවා කොච්චර වකුගඩු රෝගීන් ඉන්නවද කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. නිසා එහෙම දන්න කෙනෙක්ට තවදුරටත් රසායනික පොහොර වලට අලගු තියන්න බෑ. එතුමා බොහොම කැමැත්තෙන් කෝටි 70ක් වෙන් කරලා තියෙනවා. මේකට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ මේ ජාතික වැඩපිළිවෙලට ලැබෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අර මේ කැබිනට් සංශෝධනයක් එහෙම යනවා කියලා කිව්වනේ, රීෂෆල් එකකට යනවා කියලා තිබුණානේ. එතකොට ප්‍රගතිය සමාලෝචනය කරන ඇමතිවරු කරපු නැති වැඩ ගැන බැරිත් නැහැ. ඕක නිකන් අර දැන් ඔක්කොම මේ අපි සුපිරි තරු රියැලිටි ෂෝස් එමෙතන රියැලිටි යථාර්ථය ගැන කතා කරද්දි මේ රියැලිටි ෂෝස් කරද්දි SMS වලින් තරන අපිට බැරිත් දන්නේ නිකන් අපේ SMS එකක් වේ දාලා නිකන් ලකුණු දෙන්න. අපිට පේනවා නිකන් වැඩ කරන ඇමතිවරු කවුද, බොරු කරන ඇමතිවරු කවුද, වැඩ කරනවද නැද්ද, වැඩ කරනවා වගේ පේනී ඉන්නවද? එහෙම අවස්ථාවක් තියෙනවා කැමති නේද? සුපිරි තොරතුරන්න SMS නොයවුවත් අපි ඒවට නම් SMS යවන්න ලෑස්ති. අතර බිබිලේ පෝරක බඩාවක පෝර හංගලා වාර්තා කරන්නේ කැලුම් ගුණතිලක මොනරාගල සිට පාරිභෝගික අධිකාරිය මොනරාගල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බිබිල අයිවෙල ප්‍රදේශයේ පෞද්ගලික පොහොර ගබඩාවක සංගවා තිබූ යූරියා පොහොර මිටිත් 230ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පොහොර ප්‍රදේශීය ගොවීන්ට මිටියක් 1500 බැගින් අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ගබඩා හිමියන්ට උපදෙස් දුන් බව වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත එහෙම වාර්තාවක් ගෙනේදී ඒ පොහොරනේ ඊට පස්සේ පිටි මේ විදිහටම පිටි තොගයකුත් අත්අඩංගුවට ගත්ත කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. දිවෙන පුවත්පත වාර්තා කරනවා ඇතුල් පිටුවක පෙරලා බලනවා පාන් පිටි වැඩි මිලට විකුණන්න හංගලා තියලා රම්මුතුගල ගබඩාවක් කම්මුතුයි යොන්න පාරිභෝගික අධිකාරියෙන් වටලයි ගම්පහ සමූහ වාර්තාකරු සුසිල් රණමුකයි වාර්තා කර සිටින්නේ. වැඩි මිලට විකිණීමට සංගවා තිබූ පාන් පිටි කිලෝ 1100ක් අඩංගු මිටි 21ක් පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්ත කියලා වාර්තා කර සිටිනවා. ඊට පස්සේ පොහොර පිළිබඳව කතා බහක් ඇති වුණා. දැන් පහුගිය දවස්වල පොහොර පිළිබඳව උද්ඝෝෂණය කරේ පොහොර නෑ කියලා. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතුමා පාර්ලිමේන්තුවේදී සැර කතාවක් බර කතාවක් කළා. පොහොර කොච්චරක් ඇවිල්ලා තියෙනවද, ඒ දිස්ත්‍රික් වලට කොච්චර යවලා තියෙනවද, කට උත්තර නැති වෙන්න මෙන්න ලේඛන ටික කියලාත් පෙන්වුවා. මේ පොහොර ගැන කතාවේදී අපි පෙනී හිටින්නේ මේක ජාතික උමනාවක් නිසා. බලයට ඉන්න කවුද ආණ්ඩුව, අනාගතයේදී බලයට පත් වෙන්නේ කවුද ආණ්ඩුව, ඒක අදාළ නෑ. මේ කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා කාබනික පරිසර හිතකාමී වගාව සඳහා ගත්ත පියවර ආය කවුරුවත් ආපස්සට නොගත යුතුයි. අපිත් මේ වැඩසටහන් අද කරයි, හෙට වෙන කෙනෙක් කරයි, තව අය එයි. හැබැයි ඒ වැඩ කරන කාලෙදි මොනවද කළේ කියලා අපිට ආපහු හැරිලා බලන්න දෙයක් තියෙන්න ඕනේ. මේ වගේ ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් වචනයක් හරි වෙන් කරන්න ලැබිච්ච එක, ඒ නිසා එහෙම සතුටක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. මොකද අද දිවයින පුවත්පතෙත් ලිපියක් පළ වී තිබුණා. කෘෂිකර්ම ආචාර්ය මහාචාරුන් පිරිසක් එකතු වෙලා හදපු ලිපියක් විදියට. ඒ බැලුවහම ඒ ලිපියේ නැවතවතාවක් කියන්නේ කාබනික පොහොර වලට යන්න බෑ. මේක දිගු කාලීන පියවරෙන් පියවර යන්න ඕන දෙයක්. පියවරෙන් පියවර යන්න ඕන ක්‍රමවේදයක්. මේක එකපාරට කරලා හරියන්නේ නැහැ කියන වචනේ කියන්නේම. එහෙම නැත්නම් කාබනික වගාවට පරිසර හිතකාමී ගොවිතැනට එකපාර යන්න බෑ. මේක පියවරෙන් පියවර කරන්න ඕනේ කියලා කියන්නේ පොහොර ගෙන්නන රසායනික කෘමිනාශක ගෙන්නන සමාගම්ම තමයි. ඒ තර්කෙම තමයි සමහර විද්වතුන් කියන්නේ. ඒකට කාරණාත් පහුගිය දවස්වල කෘෂිකර්මතුමත් කිව්වා. මොකද එකක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ පොහොර දාන්න ඕනේ කියලා. මොකද 70 දශකයේ ඉඳලම රසායනික පොහොර මේ හරිත විප්ලවයෙන් පස්සේ ලෝකයේ ඉගෙන ගත්ත පාඩම ඒක කෘමිනාශක රසායනික ද්‍රව්‍ය භාවිත කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ඉගෙනගෙන නෑ මේ අලුත් ක්‍රමයක පිළිබඳව. අනිත් එක ආචාර්ය මහාචාරුන් කී දිනෙකට
මේ ලෝක ප්‍රකට කෘමිනාශක රසායනික පොහොර ගෙන්නන ආදී සමාගම් නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ PhD වලට මුදල් වෙන් කරලා තියෙනවා. එහෙම PhD ගන්න මුදල් වේදම් කරලා තියෙනවා විතරක් නෙවෙයි සමහර නිලධාරීන් පවා මුදලට අරගෙන තියෙනවා. ඒ අතරේ හෙට පොල් පැල ලක්ෂ 40ක් රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙනවා. එරන්දි කෞශල්‍ය වාර්තා කරන්නේ අරුණ පුවත්පතට ඉදිරි වසර 3 ඇතුළත පොල් අපනයනයේ ආදායමේ දෙගුණයක් දක්වා වර්ධනය කර ගැනීමේ අරමුණින් දෙවෙනි පුරා පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහනක් පොල් පාරිශ්‍රණ ආයතනයේදී ආරම්භ වෙනවා. අරුන්දික ප්‍රනාන්දු ඇමතුමා පොල් තල් වලට ඇමතිකම් දැම්මයින් පස්සේ අර කිව්වනේ අද පුවතක වාර්තා කළානේ අපි ඒවා hina වෙන්න කාරණා නෙවෙයි වැඩ කරන්න කාරණා ඒවත් තේමා පාට බවට පත් කරගන්න ඕනේ. වැවිලි අමාත්‍යාංශය දැන්වීමකුත් පළ කරනවා පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය දොරින් දොරට කප්පුක කියලා පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන ආරම්භ කරනවා. සමාරම්භක ජාතික උත්සවයේ ජූලි මාසයේ 10 වන සෙනසුරාදා උදේ 10ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හලාවත වැවිලි සමාගමට ඈත් බුජ්ජම්පල වැලිකැටිය වත්තේදී සිදු වෙනවා කියලා වාර්තා කරනවා. වත්තක පොල් ගහක් වවා ගත්තොත් මාසයක් ගෙදරට කන්න පුළුවන් පොල් ටික කඩා ගන්න පුළුවන්. වවා ගන්න කඩා ගන්න පුළුවන්. වවා ගත්තොත් නෙලා ගන්න පුළුවන්. හැබැයි වපුරන දේවල් තමයි නෙලා ගන්න ලැබෙන්නේ. ඒ අතරේ දිනමින පුවත්පතේ තීරු ලිපියකට අවධානය යොමු කරනවා. තීරු ලිපියට අවධානය යොමු කරද්දී ඔව් මේක මේ පොලාගේ ලිපිය කියලා කියන්න පුළුවන්. ඔව් පොලාගේ ලියවිල්ල. පොලාගේ ලියවිල්ල උණහපුලුවට උගේ පැටියා මැණිකක්. අනුරුද්ධ පොල්කොටුවයි මේ තීරු ලිපිය ලියන්නේ. මේ දවස්වල කතා බහට ලක් වෙන කාරණාවක් තමයි අවධානයට ලක් වෙන කාරණාවක් තමයි අන්තර්ජාලයේ දරුවන් විනාශ මුඛයට ගෙන යද්දී එම ජාලය අතරගත්ත වැඩිහිටියෝ තවත් පැත්තකින් දරුවන් අන්තර්ජාලයෙන්ම බිල්ලට දෙන්න පෙළඹිලා. හඳුනා නොගත් තවන් මේ වගේ වෙබ් අඩවි කොයිතරම් ඇද්ද? දරුවෝ කොයිතරම් විනාශ වෙලා ඇද්ද? නූපන් දරුවන්ට සාධාරණයක් කරන්න හැම කෙනෙක්ගේම වගකීමක් තියෙනවා මේ වෙබ් අඩවි සම්බන්ධයෙන් කටයුතු කරන්න, වෙබ් අඩවි සම්බන්ධයෙන් හිතා බලන්න සියලු දෙනාට වගකීමක් තියෙනවා කියලා අද දින මින පුවත්පතට මේ තීරු ලිපිය ලියමින් සඳහන් කර සිටිනවා අනුරුද්ධ පොල්කොටුව. ඊට පස්සේ විදේශ පුවත් කීපයක් තියෙනවා. අගමැති මෝද විශාලම කැබිනට් සංශෝධනය සිදු කරන්න සූදානම්ලු. වෙනසට කලින් 12 දෙනෙක් ඉල්ලාස් වෙලා ඉන්දියාවේ 52ක් වුණු ඇමති සංඛ්‍යාව 77 දක්වා ඉහළට. නයනතරංග ගමගේ 2014 බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි විශාලතම කැබිනට් සංශෝධනය සිදු කර තිබෙනවා. එහිදී නව ඇමතිවරුන් 36 දෙනෙකු පත් කරලා තියෙනවා. එනොත් තොරතුරු තාක්ෂණය හා සෞඛ්‍ය කියන ප්‍රධාන විෂයන් දරු ඇමතිවරු ඇතුළු කැබිනට් මණ්ඩල සමාජිකයන් 12 දෙනෙකු නව ඇමතිවරුන්ට අවස්ථාව සැලසීම සඳහා ඉල්ලා අස්වලා තියෙනවා. ඒගොල්ලෝ නම් කලින්ම ඉල්ලා අස්වලා ඒ රට ඉන්දියාවේ සෞඛ්‍ය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරු ඊට පස්සේ චීනයේ වාර්තාවක් ගෙනෙනවා. චීනය වාර්තා කරනවා අනාගත ග්‍රාහක අවදානම් වලින් පෘථිවිය බේරා ගැනීමට චීනෙන් යෝජනාවක්. ඊට කලින් මේ දැන් තියෙන අවදානම් වලින් බේරගන්න මොකක් හරි ක්‍රමවේදයකුත් ඕනේ. ආසන්නතම දරුණු අවදානම කිලෝග්‍රෑම් බිලියන 78ක් බර ග්‍රාහකයක් රොකට්ටු 24ක් ග්‍රාහකය වෙත යවා එහි මාර්ගය වෙනස් කිරීම චීනයේ මේ යෝජනාවේ තියෙනවා. පෘථිවියත් සමග ගැටීමක් ඇති බවට නිරන්තර අවදානමක් ඇති පෘථිවිය ආසන්නයෙන්ම නියර් අර්ත් ඕබිට් එකේ තියෙන ග්‍රාහක ගුවන් මාර්ගයේ පෘථිවියෙන් ඈතට ගෙන යාම සඳහා විසඳුමක් ඉදිරිපත් කරන්නට චීන පර්යේෂකයන් පිරිසක් කටයුතු කරනවා. දැනට අපේ පෘථිවිය වටේ කැරකි තියෙන අපේ කක්ෂය වටා කැරකි තියෙන මේ විදිය අවදානම් සහගත ග්‍රාහක ඒවා ඇදගෙන ගිහිල්ලා වෙන පැත්තකට තල්ලු කරන්න තමයි සැලසුම තියෙන්නේ. මේ විදිය ග්‍රාහක ඇදගෙන ගිහිල්ලා තල්ලු කරන්න චීනෙන් එහෙම යෝජනාවක් තියෙනවා. ඒ අතරේ අපි මව්බිම් පුවත්පතේ සහ අරුණ පුවත්පතේ වාර්තා වෙන කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. කොරුණා ප්‍රතිකාර ලබා නිවෙස් වෙත යෑමට ප්‍රවාහන පහසුකම් නොමිලේ හිත හොඳ තරුණයෙක් ගැන යමක් කාටත් අමාරු කාලයක්. ත්‍රිරෝදරත රේදුරුවන්ට සෑහෙන අමාරු කාලයක්. හැබැයි බද්දකම පදිංචි තාරක ගුණවර්ධන කියන 36 හැවිරිදි තරුණයා තමන්ගේ වෘත්තීය ත්‍රිරෝදරත කර්මාන්තයේ එමෙ නැත්නම් ත්‍රිරෝදරත කර්මාන්තයේ නියැලෙන්නේ. හැබැයි හිත හොඳ මිනිස්සෙක්. ඔහු නිරෝධායනය ඉවර කරලා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා යලි නිවෙස් වලට යෑමට සිටින පුද්ගලයන් තමන්ගේ ත්‍රිරෝදරතෙන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන යන්නේ නොමිලේ. ඒ වෙනුවෙන් තාරක කිසිදු මුදලක් අය කරගන්නේ නැහැ. බද්දගම එහෙම නැත්නම් යාසන ප්‍රදේශයකට යම් පුදු වැඩක් තිබුණොත් මොහු කටයුතු කරනවා. එකක් නොමිලේ මේ වැඩේ කරන එක, අනිත් පැත්තෙන්
සෞඛ්‍ය අවදානමක් තමන්ට තියෙනවා. ඒ අවදානමක් දරාගෙන තමයි මේ කාරණා විශ්ට කරන්නේ. අවදානම් දරාගෙන අපිට කර්මාන්තයේ නියැලෙන් ඉඩ දෙන්න කියලා ආයාචනයක් කරනවා. සමන් ප්‍රියංකර නම්මුණුගේ මව්බිම් පුවත්පතට මේ ආයාචනය පළ කරන්නේ නලින් පෙරේරා ජනප්‍රිය ගායකයා ඊයේ පෙරේදා එහෙම ඉල්ලීමක් කළා. නලින් වේදනාවෙන් නිතුව කරන හෘදයාංගම ඉල්ලීම. ඇත්තටම මම මේ විදිහට කතා කළේ එහෙම නැත්නම් ඉල්ලා සිටින්නේ රටේ කොවිඩ් තත්ත්වය අපි ගණන් නොගෙන ඉන්නවා කියන කාරණාව එලි කරන්න නෙවෙයි. අපි මේ තත්ත්වය ගණන් ගන්නවා. අපි දන්නවා මේකේ තියෙන බැරෑරුම්කම. අපි හැමෝම ඒ ගැන සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැනුවත්. ඒව රකින්න බැඳී සිටිනවා. නමුත් දැන් රජය යම් යම් පාර්ශ්වවලට සහාය ලබා දෙනවා වගේම රෙදි සාප්පු වල ඒකට නීතියක් පනවලා සහන දීපු එක වගේම විවිධ පුද්ගලයන් රසක් ජීවිකාව වශයෙන් පවත්වාගෙන යනවා මේ උත්සව නිසා. ඒ නිසා මංගල උත්සව ආදිය පවත්වන්න 25ක් 30ක වගේ ගණනක් නැතුව 150කටවත් එක උත්සව තියන්න මංගල උත්සව තියන්න අවසර දෙන්න කියලා ආයාචනයක් කරනවා. නලින් පෙරේරා ගායකයා 25ක් 30ක් නැතුව 150ක් විතර වගේ එක. මොකද මේකත් එක්ක හෝටල් කර්මාන්තය, ඊට පස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය, ඊට පස්සේ මේ කියෝ වගේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රී එක එහෙම නැත්නම් විනෝදායන කර්මාන්තයේ නියැලින්න බොහෝ දෙනෙක් තමන් ගිලීසින් ගෙවා ගන්න බැරුව එහෙම අපහසුතාව ඉන්නවා. ප්‍රසන්න රණතුංග මැතිතුමා කිව්වා රට අරිනවා කියලා සංචාරක කර්මාන්තය ගැන හිතලා මාස දෙකක් ඇතුළත ඒ වගේ ලිහිලක් දෙන්න බුරුලක් දෙන්න කියලා තමයි නලින් ඉල්ලන්නේ. දානපතින් එක් වෙදි කළ නිවස කඩා දමා දරු පවුලම පාරට ඇද දමලා කියලා පුවතක් තියෙනවා. බුද්ධික මහේෂ් අනුරාධපුරේ ඉඳලා වාර්තා කරන අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ග්‍රාමීණ නිලධාරී පොලිසිය නිහඬයිලු. වැඩි කියන පොලිස් දෙපාර්තමේන්තුවයි සිවිල් ආරක්ෂක බලකායයි දානපතියන් එක්ව තමයි මේ මැටි ගෙදරක ඉඳපු පිරිසකට මේ ගේ හදලා තියෙන්නේ. ඕන ගෙට අයිති වෙච්ච තත්ත්වය මැරයන්ට නායකත්වයේ දී තිබෙන්නේ කාන්තාවක්ලු. එතකොට කාන්තාවක්ලු මේ මැරෙන්ට නායකත්වය දීලා තියෙන්නේ. පත්තිනි අම්මම බලාගෙන ඉන්නේ. අපි කාටුන් කියවමු. SG ප්‍රනාන්දු කියලා මහත්තයෙක් තමයි ලංකාවේ ඉස්සෙල්ලම කාටුන් නැන්ද කියලා කුරුවිට බණ්ඩාර මහත්තයා තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා ලියලා තිබුණා කීර්තිශේෂයෝ කියන පොතක. හසන්ත විජේනායකගේ කාටුන් එකෙන් පටන් ගන්නවා. ඊයේ දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමතුමා කතා කර කර ඉඳි පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ නැතුව ගියා. එතුමාට ටිකක් තරහ ගියා. පාර්ලිමේන්තුවේ මයික් පරණ වෙලා වැඩ කරන්නේ නැහැ. මේක තමයි හුරේරා පොකට් කාටුනේට නිමිත්ත. පාර්ලිමේන්තුවේ මයික් පරණ වෙලා කියලා දිනේෂ් කියනවා. මයික් විතරද සර්? මුදල් ඇමතිතුමා ආවනේ. මුදල් ඇමතිතුමා කිව්වා තාත්තා කෙනෙක් වගේ ටිකක් දරදඬු තීරණත් ගන්න සිද්ධ වෙයි කියලා. එතකොට දාසට හිතෙනවා දැන් ඔන්න අපිට වෙලා තියෙන වැඩේ. අපි මූණු ආවරණෙත් දාගෙන ඇඳිවතත් නැහැ. මල්ලත් අපේ මල්ලත් හිල්ලලා ඒ අතරේ බඩු මිල තියෙනවා අපේ ඔළුව උඩ ඇපල් ගෙඩිය. මුදල් ඇමතිතුමා විදීද මේකට? විදීද? ඒ අතරේ හසන්ත විජේනායකට පේන විදියට මුදල් ඇමතිතුමා සැත්කම කරන්න ලෑස්ති ලංකා ආර්ථිකය කියන ලෙඩාට. බැලුවහම හැම තැනම ඔපරේෂන් කළා, හැම තැනම සර්ජරිස් කළා, හැම තැනම ශල්‍ය කර්ම කරලා, අතනින් කපලා මෙතනින් කපලා දැන් කරන්න සැත්කමක් නැහැ. දැන් මේ දොස්තර මහත්තයා කල්පනා කරනවා කොතෙන්ටද සැත්කම කරන්න ඕනේ කියලා. කොතෙන්ටද සැත්කම කරන්න ඕනේ. හැබැයි කරොත් මේ සැත්කම කරොත් ගොඩ. මොකද දන්නවද එහෙම කියන්නේ? අද ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපතේදී මෙහෙම කතාවකුත් කියන නිසා. බැසිල් මුදල් ඇමතුණු එකට හැම පැත්තෙම ඇහෙන්නේ විසිල්. විසිල් නම් මොනවද සර්? අපිට ඕන බල්ටි. බල්ටි ගහලා පෙන්නමු. ඒ අතරේ අද මරිසිපාල MD විරත්නගේ පොකට් කාටුනේ ප්‍රේමනාත් දුලවත්ත කියන එයාලගේ ආණ්ඩුව උඩ බලා යන ආණ්ඩුවක්ලු. ප්‍රේමනාත් සී දුලවත්ත මන්ත්‍රීතුමා කියනවා එයාලගේ ආණ්ඩුව උඩුගම් බලා යන ආණ්ඩුවක්ලු. ඒක තමයි අපිව පේන්නේ නැත්තේ. අගමැතිතුමා ඉන්නවා. අගමැතිතුමාට MDව මුණ ගැහිලා චීනය සමග ගනුදෙනු කිරීමට ලෝකයේ කිසිදු රටක් පැකිලෙන්නේ නැහැ කියලා අගමැතිතුමා කිව්වනේ. එතකොට MD අහනවා එතකොට ලංකාව සමග ගනුදෙනු කරන්න කවුරුවත් එහෙම පැකිලීමක් තියනවාද? අංජනගේ කාටුන් එක දිනමිනු පුවත්පතෙන් තෝරගන්නවා. රටේ ගැටලු විසඳන එකම යෝජනාවක්වත් විපක්ෂය ගෙනල්ලා නැහැලු. එතකොට යාලට ඇවිත් විසඳන ගැටලු නැති වෙනවනේ. ඒකයි ඒගොල්ලෝ එහෙම ගේන්නේ නැත්තේ. ගිනි කසය වනන්නේ ගජමන් ඕන අද දිනමිනු පුවත්පතට
පෙනුන නිසා හැමදාමත් පොකට්ටුවේ අඩිය වැඩි වෙනවලු පෞද්ගලික අංශයේ අඩුම පඩිය. තර කරන්න නොහැකි වුණත් ඒ ගානෙන් මඩිය දුක අඩුවේ ජීවිතයේ තියෙනවාට වැඩිය. 12500න් තර කරන්න නොහැකි වුණත් ඒ ගානෙන් මඩිය දුක අඩුවේ ජීවිතේ තියෙනවාට වැඩිය. හැමදේම නෑ බෑ කියලා නෙගටිව් විදිහට නිෂේධනාත්මක විදිහට හිතනට වඩා දුක අඩුවේ ජීවිතයේ තියෙනවාට වැඩිය. එහෙමයි ගජමන් වුණා කියන්නේ. ජනරානි කාටුන් එකක් අපි තෝරගන්නවා අද පුවත්පතෙන්. ඕනෙම මොහොතක සියල්ල අතහරින්න සූදානම් කියලා දෑසිරි කියනවා. ජනරානික උත්තරේ දන්නවද? බතික් සරමත් නැති කරගන්න අයිව හදන්නේ. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණාලු. සමහර කිව්වලු ආණ්ඩුවෙන් යන් කියලා, තවත් සමහර කිව්වෝ නෑ ඉන්න ඕනි කියලා. ඊයේ අපි වාර්තා කළා මහින්ද අමරවීර ඇමතුමා කිව්වා ප්‍රශ්න තියෙනවා තමයි ජනාධිපතිතුමත් එක්ක කතා කරලා විසඳ ගන්නවා කියලා. ඒ අතරේ අපි යනවා රංචගොඩ ළමයා සහ දවසේ පද 4 තියෙනවා. රංචගොඩ ළමයට යමු. එතුමා ආවේය දිවුරුම් දුන්නේය මුදල් ඇමති ලෙස ශ්‍රී ලංකා දීපේ. අත්පොලසන් දෙමින් පිළිගන්නා අතර මේ පණිවිඩය දිය යුතු එය යුතුයකමකි. මොකක්ද යුතුයකම? මෙන්න මේ පණිවිඩය දෙන එක. මොකක්ද පණිවිඩය? තෙල් මිල පවා අඩු කළ හැකි විස්මිතය වෙන කවුරුත් නොවේ මැතුඳුනි ඔබ පමණයි. ගෝල බාල කැලමැව් ප්‍රතිරූපය ඒ හැබෑවක්ම බව පෙන්වා දෙනු මැනවි. විදුර අබේදනායකත් අද කවි පද 4 ගොතන්නේ බැසිල් ඇමතිතුමා ගැන. විදුර අබේදනායකගේ දවසේ පද 4 මවබිමින් තෝරගන්නවා. බැසිල් ඇමති වී දිරුම් දුන්න දිනේ විසිල් බල්ටි පෙනුනා රට 4 කොනේ ඇසිල්ලකින් ලැම්ඩා කරලියෙහි වැනේ වැසිල්ලකට මග පෑදෙන ලකුණු පෙනේ. මේ ලකුණු මැදින් තමයි දුෂ්කර ගමනක් යන්න ඕනේ. හැබැයි කිව්වේ මීට වඩා දුෂ්කර දේශපාලන අර්බුද දුෂ්කර ආර්ථිකයක් තමයි අපි කළමනාකරණය කරේ. ඕවත් වැඩද කියලා. අපි සූදානම් අදට නික්වෙන්න. සිකුරාදා සතියන්තයක් එන්නේ. සංචරණ සීමා යම් මට්ටමක ලිහිල් කරලා තිබුණොත් ලැම්ඩා ප්‍රභේදයක් තියෙනවා. ඒ නිසා අවධානයෙන් ඉන්න. ඔබට නිරුපද්‍රිත දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.